හරි අපි ජීවන චක්‍ර අධ්‍යයනයේදී එනවා මැඩියාගේ ජීවන චක්‍රය කතා කරන්න. දැන් මැඩියාගේ ජීවන චක්‍රය කතා කරනකොට අපි සාමාන්‍යයෙන් ජීවන චක්‍රයක ගොඩක් කලකට මේ ජීවන චක්‍රයක අර රූපාන්තරණය කියන කතාව අපි දකින්නේ කෘමි සත්තුන්ගේ. හැබැයි මැඩියා කියන උභයජීවියාගේ දැන් මෙයාවිල්ලා පෘෂ්ඨවංශියෙක් හොඳට පෙළක් තියෙන කෙනෙක්. ඒ වගේම උභයජීවියෙක්. මෙයාගේ හැබැයි ජීවන චක්‍රයේ රූපාන්තරණයක් තියෙනවා. ඒ කියන්නේ එකිනෙකට වෙනස් රූපාකාර දෙකක් මේ ජීවන චක්‍රයේ තියෙනවා. දැන් බලන්න අපි දන්නවා මැඩියගේ ජීවන චක්‍රයේදී සාමාන්‍යයෙන් මැඩියෙක් බිත්තර දානවා ජලය තුල. මේ කැලැල්ලක් වගේ බිත්තරයක් වතුර දානවා. බිත්තර සමූහයක් දානවා. ඒ බිත්තර වලින් වතුරෙදිම ඒ ඉස්ගෙඩියා කියන අවස්ථාව එළියට එනවා. ඇවිල්ලා ඉස්ගෙඩියා ජලය තුල යම් කාලයක් ගත කරලා ඊට පස්සේ නැවත මැඩියෙක් බවට පරිවර්තනය වෙලා එළියට එනවා. එතකොට මේ ජීවන චක්‍රයේදී මැඩියා කියන්නේ එක රූපාකාරයක් ඉස්ගෙඩියා ඊට හාත්පසින්ම වෙනස් රූපාකාරයක්. එකිනෙකට වෙනස් රූපාකාර දෙකක් තියෙන නිසා අපි කියනවා මෙතන රූපාන්තරණයක් තියෙනවා කියලා. right? එතකොට ඔයාලා මාතෘකාව ලියාගන්න මැඩියාගේ ජීවන චක්‍රය කියලා. මාතෘකාව ලියාගෙන මේ රූපය ඇඳගන්න මැඩියෙක් අඳින්න ඊට පස්සේ බිත්තර අඳින වතුර කියන කැටලක් වගේ බිත්තරයක් ඊට පස්සේ ඉස්ගෙඩියා අඳින්න මෙමය ජීවන චක්‍රය යන්නේ. right? රූපේ ඇඳලා රූපයට පහලින් මෙහෙම ලියන්න රූපාන්තරණයක් පෙන්වන උභයජීවී සත්වයකි. රූපාන්තරණයක් පෙන්වන උභයජීවී සත්වයකි. ඊළඟ කාරණාව සුහුඹුල් ගැහැණු සත්වයා ජලයේ බිත්තර දමයි. සුහුඹුල් ගැහැණු සත්වයා ජලයේ බිත්තර දමයි. ජලය තුල මැඩිය බිත්තර දානවා. ඊළඟ කාරණාව බිත්තර චුට්ටක් රතු පැනෙන් ලියන්න ජල්ලිමය ආවරණයකින් වට වී ඇත. බිත්තර ජල්ලිමය ආවරණයකින් වට වී ඇත. කියන්නේ මෙතන මේ බිත්තර කියන එක අපි අද දකින සාමාන්‍ය කටුවකින් වට වෙච්චි රවුම් හැඩේ හැම බිත්තරක් නිකන් කැදැල්ලක් වගේ ජෙලි වගේ ආවරණයකින් වට වෙච්චි බිත්තරයක්. ජල්ලිමය ආවරණයකින් වට වී ඇත. ඊළඟ කාරණාව බිත්තර බීජෞෂණය වී බිත්තර බීජෞෂණය වචනය මෙහෙම ඉන්නේ බීජෞෂණය වී ඉස්ගෙඩියා පැමිණේ. බිත්තර බීජෞෂණය වී ඉස්ගෙඩියා පැමිණේ. බිත්තර පිළිලා එනවා ඉස්ගෙඩියා කියන අවස්ථාව එළියට. right අපි දැන් බලමු ඉස්ගෙඩියා කතාව. ඊළඟ කාරණාව මෙම ඉස්ගෙඩියා කියලා කමාවක් දාන්න. කමාවක් දාලා වෙනම පාටකින් මේ වාක්‍ය ටික ලියමු. තරවත් දාලා ඉස්ගෙඩියා කියලා කමාවක් දාලා අලුත් රූල් එක වෙනම පාටකින් ලියන්න. පිහිනීමෙන් සංචරණය කරයි. ඊළඟ කාරණාව ශ්වසනයට ජලක්ලෝම ඇත. ශාකභක්ෂක පෝෂණයක් පෙන්වයි. එනම් ජලජ ශාක ආහාරයට ගනී. right දැන් අහගන්න ඉස්කෙඩිය නිකන් මාළුවෙක් වගේ අවස්ථාවක් මේ වතුරේ පීනනවා. එයා මෙයා එහෙම ගමන් කරන්නේ පිහිනීමෙන් සංචරණය කරලා. හරි පිහිනීමෙන් සංචරණය කරනවා. ජලක්ලෝම තිනවා. ඒ මොකද්ද? දැන් අපි දන්නවා මාළුවෙක්ට ශ්වසනය කරන්න වතුරේ ඉන්නකොට මාළුවෙක්ගේ මෙන්න මෙහෙම තියෙනවා. මාළුවෙකුගේ මෙහෙම වරල් තියෙනවා. මේ විදිහට මෙහෙම මාළුවගේ මෙන්න මේ ජලක්ලෝම මෙන්න මේ හරහා තමයි ඔක්සිජන් වායුව ඇතුළු වෙන්නේ සහ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන්නේ. වායු හුවමාරු කරන මාළුවෙක්ගේ ජලක්ලෝම තියෙනවා. එතකොට මේ මාළුවෙක්ගේ වගේම ජලක්ලෝම ඉස්ගෙඩියකෙකුත් තියෙනවා. ඉස්ගෙඩිය අවස්ථාවේදී ඒගොල්ලෝ ශ්වසනය කරන්නේ මෙන්න මේ ජලක්ලෝම හරහා. right ඊළඟට මේගොල්ලන්ගේ ආහාර මේගොල්ලෝ ආහාරට ගන්න ජලයේ තියෙන ශාක එහෙනම් ශාකභක්ෂක පෝෂණයක් පෙන්වනවා. ඔය තමයි ඉස්ගෙඩියාගේ ලක්ෂණ ටික. ඊළඟ කාරණාව ලියන්න. ඊළඟ කාරණාව ඉස්ගෙඩියා රූපීය වෙනස්කම් සිදු වී මැඩියෙකු බවට පත්වේ. ඒකටම මැඩියාගේ කියලා කමාවක් දාලා වෙනම පාටකින් අලුත් රූලක ලියන්න තරුවක් දාලා සංචරණය පාද මගින් සිදු කරයි. ඊළඟ කාරණාව ශ්වසනයට පෙනහැලි පවතී.
ඊළඟ කාරණාව කෘමි භක්ෂක පෝෂණයක් පෙන්වයි. කෘමි භක්ෂක පෝෂණයක් පෙන්වයි. කෘමි භක්ෂක පෝෂණයක් පෙන්වයි. බලන්න දැන් මේ දෙකේ මේ රූප ආකාර දෙක වෙනස්කම්. මෙයා මැඩිය සංචරණය කරන්නේ පාද වලින්, ඉස්කඩිය සංචරණය කරන්නේ පිහිනීමෙන්. මැඩියගේ ආහාර මෙයා කෘමි සත්තු ආහාර ගන්න කෘමි භක්ෂකයෙක්, ඉස්කඩියගේ ආහාර ශාක. ඊට පස්සේ ශ්වසනය කරද්දී ඉස්කඩියගේ ජලක්ලෝම තියෙනවා මාළුවෙක්ගේ වගේ, මැඩියා පෙනහළු තියෙනවා අපි වගේ පෙනහළු වලින් ශ්වසනය කරන්නේ. ඒ නිසා වායුව මාරුව කරන්නේ. ඒ නිසා මේ දෙන්නගේ පැහැදිලි වෙනස්කම් ජීවන චක්‍රය තුල තියෙනවා. රයිට්. ඔන්න මැඩියාගේ ජීවන චක්‍රයේ කතාව අපි එතනින් අවසන් කරනවා. රයිට්. එතකොට අපි කතා කළා සම්මන්ලගේ ජීවන චක්‍රය කතා කළා, මැඩියාගේ ජීවන චක්‍රය කතා කළා, ගණ්ඩ ඊළඟ ජීවන චක්‍රය ලියන්න. ඊළඟ එක කැරපොත්තාගේ ජීවන චක්‍රය. මාතෘකාව ලියන්න. කැරපොත්තාගේ ජීවන චක්‍රය. ඒකෙත් අඳගම්මු රූපේ කරපොත්තෙක් අඳින්න සුහුමුලා කියලා. ඊට පස්සේ බිත්තර කීපයක් අඳින්න. ඊට පස්සේ ශිෂුවා කියලා කරපොත්තා වගේම හැබැයි පියාපත් නැති අවස්ථාවක්. ඊළඟ චුට්ට ප්‍රමාණයෙන් පොඩි පාද තියෙනවා හැබැයි පියාපත් නැති අවස්ථාවක් අඳින්න ශිෂුවා කියලා. නැවත කරපොත්තා. මේක තමයි ජීවන චක්‍රය. රූපය අඳගන්න. රූපේ ඇඳලා මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. කැරපොත්තාගේ ජීවන චක්‍රය අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වයි. අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වයි. අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වයි. මේ බලන්න චුට්ටක් ඇයි මේ අසම්පූර්ණ රූපාන්තරණයක් කියන්නේ? දැන් කැරපොත්තට මේ ශිෂුවා කියන එක කියනවා බොහෝ දුරට රූපීයව සමානයි. පියාපත් නැති කාරණාව තියෙනවා. හැබැයි රූපීය ලොකු වෙනස්කම් නැහැ. අපි ඒ නිසා කියනවා මේක අසම්පූර්ණ රූපාන්තරණයක් කියලා. අසම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වයි. ඊළඟ කාරණාව ගැහණු සත්වයා බිත්තර දමයි. ගැහණු සත්වයා බිත්තර දමයි. ඊළඟ කාරණාව බිත්තර මේරීමෙන් අතුවැණෙන් ශිෂුවා පිටතට පැමිණේ. ශිෂුවා පිටතට පැමිණේ. ඊළඟ කාරණාව ශිෂුවා සහ සුහුඹුලා රූපාකාර වලින් සමාන උවද. ශිෂුවා සහ සුහුඹුලා රූපාකාර වලින් සමාන උවද. රූපාකාර වලින් සමාන උවද. ශිෂු අවස්ථාවේ පහත වෙනස්කම් පවතී. ශිෂු අවස්ථාවේ පහත වෙනස්කම් පවතී. පහත වෙනස්කම් පවතී කියලා ලියන්න. එක ප්‍රමාණයෙන් කුඩා වේ. ප්‍රමාණයෙන් කුඩා වේ. කරපොත්තයි ශිෂුවා බලද්දී ප්‍රමාණ ශිෂුවා ටිකක් කුඩායි. ප්‍රමාණයෙන් කුඩා වේ. දෙවෙනි කාරණාව පියාපත් නොදරයි. පියාපත් නොදරයි. right දැන් කරපොත්තගේ පියාපත් තියෙනවා. ශිෂු අවස්ථාවේ පියාපත් නැත. පියාපත් නොදරයි. තුන්වෙනි කාරණාව ලිංගික පරිණතියක් නොපෙන්වයි. ලිංගික පරිණතියක් නොපෙන්වයි. ඒ කියන්නේ මේ වැඩුණු කරපොත්තෙක් වගේ මේ ශිෂුවෙකුට ප්‍රජනනය කළාක වර්ගය අවබෝධ කරන්න බිත්තර දාන්න හැකියාවක් නැහැ. ඉතින් ප්‍රමාණයෙන් කුඩා පියාපත් නැති ලිංග පරිණතියක් නැති අවස්ථාවක් තමයි මේ ශිෂුවා කියලා අපි කියන්නේ. right ඔක තමයි කරපොත්තගේ ජීවන චක්‍රය අපිට හම්බ වෙන්නේ. ඔන්න ඔය කාරණා දෙක. එතකොට එතනින් මේ මූලික අපිට සිලබස් එකේ තියෙන ජීවන චක්‍ර කතා ටික අවසන් වෙනවා. ජීවන චක්‍ර අපි තුනක් කතා කළා. සම්පූර්ණයෙන් සමන්ලගේ ජීවන චක්‍රය, ඊට පස්සේ මැඩියාගේ ජීවන චක්‍රය, ඊට පස්සේ කරපොත්තාගේ ජීවන චක්‍රය. right දැන් අපි බලනවා මේ වගේ මේ ජීවන චක්‍ර අපි අධ්‍යයනය කරන එකයි. ඇයි මේ ජීවන චක්‍රයක එක එක අවස්ථා තියෙන එක අඳුනා ගන්න එකේ වැදගත්කම මොකක්ද කියලා. ඒ නිසා මාතෘකාව ලියන්න ඊළඟට මෙහෙම ලියන්න. ජීවන චක්‍ර අධ්‍යයනයේ වැදගත්කම. ජීවන චක්‍ර අධ්‍යයනයේ වැදගත්කම. ජීවන චක්‍ර අධ්‍යයනයේ වැදගත්කම. ජීවන චක්‍ර අධ්‍යයනයේ වැදගත්කම. right අපි මේක කතා කරනවා ජීවන චක්‍ර අධ්‍යයනය කරන එකේ වැදගත්කම් තුනක්. එකක් තමයි අපිට වැදගත් වෙනවා පලිබෝධකයින් පාලනය කරන්න. රෝගවල අපි වගාවන්ට හානි කරන පලිබෝධකයෝ පාලනය කරන්න අපිට ජීවන චක්‍ර අධ්‍යයනය වැදගත් වෙනවා.
අනිත් කාරණාව තමයි රෝග වළක්වා ගන්න. සමහර ඩෙන්ගු වගේ රෝග, මේ මැස්සන්ගේ බෝවන රෝග වගේ අපිට පාලනය කරගන්න පුළුවන්. එළගේ ජීවන චක්‍ර දන්න ඕන. නිසා සමහර රෝග පාලනය කරන්න. ඊළඟට අනිත් එක තමයි සමහර ජීවන චක්‍රවල ඉන්නවා ඊටම සංවේදී අවදි. ඒ සංවේදී අවදි ආරක්ෂා කරගන්න මේ ජීවන චක්‍ර අධ්‍යයනය වැදගත් වෙනවා. ඒ නිසා ওই කාරණා තියෙන්නේ. අපි එහෙම ලියන ඉස්සෙල්ලාම ලියන්න එහෙම මාතෘකාව ලියලා ලියන්න. ජීවන චක්‍ර අධ්‍යයනයෙන් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන කීපයක් පහත දැක්වේ. කියලා එක මෙහෙම ලියන්න. එක පලිබෝධකයින් පාලනය කිරීම. Right. පලිබෝධකයින් පාලනය කිරීම ජීවන චක්‍ර අධ්‍යයනයේ ලැබෙන එක ප්‍රයෝජනයක්. මෙහෙම ලියන්න යටතේ මිනිසාට ප්‍රයෝජනවත් වන විවිධ භෝග සහ අස්වනු වලට හානි කරන ජීවීන් අතුබෑනෙන් පලිබෝධකයින් ලෙස හඳුන්වයි. හරි. කවුද පලිබෝධකයෝ කියලා කියන්නේ? පලිබෝධකය කියන්නේ අපිට වැදගත් වෙන සමහර භෝගවලට අස්වනු වලට හානි කරන ජීවියෙක් අපි කියනවා පලිබෝධකයෙක් කියලා. දැන් ගොයම් වගාවට ගොයම් වැස්ස හානි කරනවා. එතකොට ගොයම් වැස්ස කියන්නේ පලිබෝධකයෙක්. පොල් වගාවට පොල් කුරුමිනියෙක් හානි කරනවා. එහෙනම් පොල් කුරුමිනියා කියන්නේ පලිබෝධකයෙක්. ඊට පස්සේ පළතුරු වගාවකට පළතුරු මැස්ස හානි කරනවා නම් පළතුරු මැස්ස පලිබෝධකයෙක්. මේ වගේ අපිට වැදගත් වෙන මොනවා හරි භෝගයකට අස්වනු වලට වගාවකට හානි කරන ජීවියෙක් අපි කියනවා පලිබෝධකයෙක් කියලා. ඉතින් පලිබෝධකයින් පාලනය කරන්න අපිට කොහොමද මේ ජීවන චක්‍ර ගැන අධ්‍යයනය වැදගත් වෙන්නේ? මෙහෙම බලමු ලියන්න වෙනම ඡේදයක් ලියන්න. පලිබෝධකයින්ගේ ජීවන චක්‍ර හඳුනා ගැනීමෙන් ඔවුන්ගෙන් වන හානි පහත පරිදි වළක්වා ගත හැකිය. කියලා බලමු. අපි අවස්ථා කීපයක් ගමු. එක ගන්න අංක 1 ලියන්න. පළවෙනි හානිය පළතුරු මැස්සාගේ හානිය. පළතුරු මැස්සාගේ හානිය. පළතුරු මැස්සා. right. පළතුරු මැස්සාගේ හානිය තියෙන්නේ මොන වගේ භෝග වලටද? මෙයා හානි කරන්නේ පළතුරු වලට. කියන අඹ, කෙසෙල්, peer වගේ පළතුරු වලට තමයි පළතුරු මැස්සා හානි කරන්නේ. right. මෙයාගේ ජීවන චක්‍රය මොන වගේද? මෙයාගේ ජීවන චක්‍රයේ පළතුරු මැස්සා ඉන්නවා. එයා බිත්තර දානවා. බිත්තර වලින් කීටයක් එනවා. කීටයකින් තමයි ඊට පස්සේ නැවත වර්ධනය වෙලා පළතුරු මැස්සා කියන සුමුල් අවස්ථාවට එන්නේ. එතකොට මෙයාගේ සම්පූර්ණ රූපාන්තරණයක් තියෙනවා බිත්තර කීටයා ඒ අවස්ථා ටික තියෙන නිසා. පළතුරු මැස්සගේ මේ ජීවන චක්‍රය අපිට හානි කරන්නේ වගාවකට හානි කරන්නේ කීටයා කියන අවස්ථාව. ඇයි? පළතුරු මැස්සා ඇවිදිලා මෙයා සුහුමුල ඇවිදිලා බිත්තර දාන්නේ ඉදෙන පළතුරු වල සිදුරු හදලා විදලා ඒ පළතුරු ඇතුලේ බිත්තර දානවා. එතකොට ඒ පළතුරු ඇතුලේ බිත්තර දැම්මට පස්සේ ඒ බිත්තර වලින් එන කීටයෝ අපි කියන්නේ පණුව කියලා කොට සාමාන්‍යයෙන් කියන්නේ ඒ කීටයෝ පළතුරු ඇතුලේ ජීවත් වෙනවා. ඇතුලේ ජීවත් වෙනවා වගේම ඒ පළතුරු කොටස් ආහාරගෙන ඒවා ආහාර රන් ඇතුලේ උමන් හදලා ඒවා ආහාරට ගන්නවා. ඒ නිසා ඒ පළතුරු ඉදෙන පළතුරු වල මේ අපිට මේවා පණුව වගේ මේ කීටයෝ දකින්න ලැබෙනවා. දැන් peer ගෙඩියක් කන්න ගියාම කෙසෙල් ගෙඩියක් කන්න ගියාම සමහර ලාවට ගොඩාක් ඉදුණු ඒ වගේ පළතුරක දැන් චුටි පණුව වගේ ඉන්නවා. මේ ඉන්නේ මේ පළතුරු මැස්සගේ කීට අවස්ථාව. එතකොට හානි කරන්න ඕන කීට අවස්ථාව. දැන් අපි දන්නවා නම් හානි කරන්න මෙන්න මේ අවස්ථාව කියලා අපිට පුළුවන් මේක වළක්වා ගන්න. බලමු කොහොමද වළක්වා ගන්න කියලා. ඉස්සරහම ලියන පළතුරු මැස්සාගේ හානි කියලා ලියන්න. පළතුරු මැස්සා පළවෙනි කාරණාව පළතුරු මැස්සා අඹ කෙසෙල් වැනි පළතුරු වලට හානි කරයි.
අඹ කෙසෙල් වැනි පළතුරු වලට හානි කරයි. ඊළඟ කාරණාව හානිය සිදු කරන්නේ ඵලවලටය. හානිය සිදු කරන්නේ ඵලවලටය. ඒ කියන්නේ අඹ කෙසෙල් වගේ ඒ කියන්නේ පළතුරු ගස්වල ගෙඩි වලට තමයි මේකෙන් හානිය වෙන්නේ. හානිය සිදු කරන්නේ ඵලවලටය. ඊළඟ කාරණාව මෙහිදී පළතුරු මැස්සා කියන්නේ ගැහණු සත්වය හොඳේ පළතුරු මැස්සා ඵල සිදුරු කර බිත්තර දමයි. ඵල සිදුරු කර බිත්තර දමයි. ඉන්පසු බිත්තර වලින් පිටතට පැමිණෙන කීටයා ඵල කොටස් ආහාරයට ගනිමින් එය තුල ජීවත් වේ. ඵල කොටස් ආහාරයට ගනිමින් එය තුල ජීවත් වේ. right. අපි කොහොමද මේකේ හානිය වළක්ව ගන්නෙ? මේ හානි කරන්නේ කීට අවස්ථාව. හැබැයි කීට අවස්ථාව හානි කරද්දී පළතුරු විදලා තමයි මේ සෝඹුලා බිත්තර දාන්නේ. පළතුරු මැස්සා බිත්තර දාන්නේ පළතුරු විදලා. ඒ නිසා අපිට පුළුවන් පළතුරු ඉදෙන්න කලින් ඒවා ආවරණය කරලා තියන්න පුළුවන්. වගාවක පළතුරු ආවරණය කරලා තිබ්බොත් පළතුරු මැස්සට මේකට ගිහිල්ලා විදලා බිත්තර දාන්න බැරි වෙනවා. නිසා එකක් තමයි පුළුවන් කවර වලින් මේක ආවරණය කරලා තියන්න. එක එකක්. අනිත් එක මේගොල්ලෝ දැන් මේ කීටයෝ ඉන්න ඒවා පිට තෝරගෙන ඉන්න පළතුරු මැස්සගේ කීටයෝ ඉන්න පනෝ ඉන්න ඒ වගේ ඵල අඳුනගත්තොත් ගසට වැටලා තියෙන ඒ කුණු වෙච්ච ඒවා අපිට ඒවා වෙන් කරලා මොකද කීටයෙන් තමයි සුහුමුලෙක් එන්නේ. නිසා කීටයෝ ඉන්න අවස්ථාව ටික අපිට ගස් වලින් වෙන් කරලා වැටලා තියෙන ඒවා අයින් කරලා ඒවා කුළුස්සලා විනාශ කරලා දාන්න පුළුවන් නම් කීටයෙන් නැත් පළතුරු මැස්ස හැදෙන අවධිය පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ වගේ ක්‍රම වලට මේක පාලනය කරනවා. ලියන්න ඊළඟ කාරණාව මේ පාලනය සඳහා පහත උපක්‍රම භාවිතා කළ හැකිය. පාලනය සඳහා පහත උපක්‍රම භාවිතා කළ හැකිය. උපක්‍රම භාවිතා කළ හැකිය. අර්ථය එක ලියන්න. එක වගාවේ ඇති පළතුරු නිරන්තරයෙන් පරීක්ෂා කිරීම. දෙක ගස් යට වැටි ඇති කීටයින් හානි කළ පළතුරු විනාශ කිරීම. තුන්වෙනි එක පළතුරු කවර වලින් ආවරණය කිරීම. හරි. අපි මෙතනින් අවසන් කරමු. අවසන් කරලා අපි ඊටු ටික ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. මෙතන එන අපි ඔතනින් අවසන් කරලා ඊළඟ තව තියෙනවා අවස්ථා ආදී කීපයක් කතා කරන්න. අපි ඒ ටික ඊළඟ දවසේ සාකච්ඡා කරමු. රයිට්. එහෙනම් ඔතන නවත්තමු.